දැන් මම ඔබ සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔඩු සැලුටිස් එහෙම නැත්නම් ගැලවීමේ පිළිවෙලෙහි ප්‍රථම වැදගත්ම දේව ධර්මය ඒ කියන්නේ the doctrine of election and reprobation කියලා කියනවා. එහෙමත් නැත්නම් දෙවියන් වහන්සේගේ පූර්ව තෝරා ගැනීම කියනවා දේව ධර්මය. දැන් මේ දෙවියන් වහන්සේගේ පූර්ව තෝරා ගැනීම කියනවා දේව ධර්මය ඊටමත් ගැඹුරු දේව ධර්මයක්. නමුත් අපි මිනිත්තු 30 බයිබල් පාසලෙන් ඊටමත් සරලව තමයි ඒ ගැන සාකච්ඡා කරන්න යන්නේ. මේ දේව ධර්මයේ පැතිකඩයන් දෙකක් තිබෙනවා. මේ පැතිකඩයන් දෙක අප විසින් ඊටමත් සරලව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ඔබගේ අධ්‍යයන පහසු උදෙසා. මොකද්ද මේ දෙවියන් වහන්සේගේ පූර්ව තෝරා ගැනීම ඉලෙක්ෂන් එක කියලා කියන්නේ? දැන් ඇතම් අය මේකට predestination කියන වචනේ පාවිච්චි කරනවා. සමහරක් සභා සම්ප්‍රදායන් විසින් double predestination කියන වචනේ මේ අංශ දෙක සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. මේකෙන් අදහස් වෙන්නේ මූලිකව දෙවියන් වහන්සේ పూర్වයෙන් යම් මනුෂ්‍යයන් කොටසක්ව තෝරා ගන්නවා ගැලවීම උදෙසා. ඒ වගේම යම් මනුෂ්‍ය කොටාසයක් දෙවියන් වහන්සේ විසින් තීරණය කරු ලබනවා දෙවියන් වහන්සේගේ උදහස ඔවුන්ට ලබා දෙනවා කියා ඔවුන්ට යුතු දඬුවම හැටියට ඔවුන්ගේ පාප ක්‍රියාවන් නිසා. ඒකයි මම කිව්වේ මේකේ දෙපැත්තක් තිබෙනවා කියලා. election and reprobation කියනවා පැති දෙක. දැන් පළමු කොට මම බලාපොරොත්තු වෙනවා මේ ගැන ඔබට කීමේදී election කියනවා මේ doctrine එක නැත්තම් උන්වහන්සේගේ පූර්ව තෝරා ගැනීම කියනවා දේව ධර්මය ඔබත් සමග සාකච්ඡා කිරීමට. දැන් ප්‍රථමයෙන්ම මම ඔබට කියන්න ඕනේ මේ දේව ධර්මය යුනිවර්සල් ඩොක්ට්‍රින් එකක් නෙමෙයි. එහෙම නැත්තම් මුළු විශ්වීය වශයෙන් සභා සම්ප්‍රදායන් සියල්ලම පිළිගන්නවා කියා මට කීමට බෑ. ඒකට හේතුව කතෝලික සභා සම්ප්‍රදායේ අය, මෙතොදිස්ත සභාවේ ඇතම් කොටස්, ඒ වගේම නිදහස් සභා සම්ප්‍රදාය ඇතම් අයත් මේකත් එක්ක එකඟ වෙන්න නොවෙන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම ආමිනිසම් කියලා කියනවා. එහෙම නැත්නම් ආමිනිස්ටික් දේව ධර්මයේ අදහන එහෙම නැත්නම් පිළිගන්නා වූ සභාවන් සම්ප්‍රදායන් මේ දේව ධර්මයත් එක්ක ඊතරම් එකඟ නොවෙන්නට පුළුවන්. නමුත් බොහෝ සභාවන් අපි ගත්තොත් එහෙම මොනවාද ඒකට කියන්නේ බැප්ටිස්ට් සභාවන්, ඒ වගේම ප්‍රොටෙස්ටන්ට් චර්චස්, ඒ වගේම ඇන්ග්ලිකන් චර්චස්, ඇන්ග්ලිකානු සභා සම්ප්‍රදාය, ඒ වගේම ප්‍රෙස්බිටේරියන් එහෙම නැත්නම් වැඩිමහල්ලන්ගේ සභා සම්ප්‍රදායන්, ඒ වගේම ඉවැන්ජලිකල් චර්චස් බොහෝමයක් මෙම දේව ධර්මය ඉතා හොඳින් Tamanගේ දේව ධර්මයට එකතු කරගෙන තිබෙන, ඒ වගේම ඒක ඔවුන්ගේ ඇදහිල්ලට එකතු කරගෙන තිබෙනවා. ඒ නිසා මේක විශ්වීය දේව ධර්මයක් කියලා මට කියන්නට බෑ. නමුත් අපි අනිවාර්යයෙන්ම සභාවක් හැටියට Kingdom Heritage සභාවේ මෙම දේව ධර්මය අපි පිළිගනු ලබනවා. ඒක අපගේ ශිෂ්‍යයන්ට අපි ඉගෙනීමට බලාපොරොත්තු වෙනවා. මේ නරඹන ඔබ යම් ශිෂ්‍යයෙක් වේවා, එහෙම නැත්නම් ඔබ ස්වාධීන පුද්ගලයෙක් වේවා, ඔබට මම ආරාධනා කරනවා මේ දේව ධර්මයේ ගැඹුරෙන් අධ්‍යයනය කරලා ඔබට පුළුවන් ඔබේම මනස ඒ සම්බන්ධයෙන් හදා ගන්නට. නමුත් දැන් අපි පළමු කොට බලමු මොකද්ද මේ දෙවියන් වහන්සේගේ පූර්ව තෝරා ගැනීමේ දේව ධර්මය කියලා කියන්නේ කියලා. මා පළමුවෙන් ඔබට යම් නිර්වචනයක් ලබා දුන්නොත් මේ සම්බන්ධයෙන් දෙවිඳුන්ගේ තෝරා ගැනීම යනු සියල්ල, එහෙම නැත්නම් මේ විශ්වයේ සියල්ල, විශ්වය මැවීමට ප්‍රථම දෙවිඳුන් ඇතැම් අය ගැලවීම සඳහා තෝරා ගැනීමේ ක්‍රියාවයි. දෙවිඳුන් මේ කරු ලබන්නේ එම තෝරාගත්තවුන්ගේ කිසි යහපතක් කලින් දකින ලද නිසා නොව දෙවිඳුන්ගේම ස්වෛරී කැමැත්තේ ප්‍රසන්නකමේ හැටියටයි. එහෙනම් මොකද්ද මේ දේව ධර්මයේ දෙවියන් වහන්සේගේ පූර්ව තෝරා ගැනීමේ දේව ධර්මය කියලා කියන්නේ? දෙවියන් වහන්සේ මැවිල්ල මවන කලින් ඇතම් අයට දෙවියන් වහන්සේගේ දෙවියන් වහන්සේත් සමග සදාකාලයේ ගත කිරීම සඳහා, උන්වහන්සේගේ ගැලවීමේ ක්‍රියාවලියට ඇතුල් වීම සඳහා, දෙවියන් වහන්සේත් සමග සදාකාලයට උන්වහන්සේ සමග සහභාගීකමත් එක්ක ගත කිරීම සඳහා උන්වහන්සේ పూర్වයෙන් එහෙම නැත්නම් මැවිල්ලට කලින් උන්වහන්සේ යම් තීරණයක් ගනු ලබනවා. එහෙම නැත්නම් යම් තේරීමක්, යම් අභිප්‍රායක් කිරීමක් කරනු ලබනවා.
මේක කරන්නේ ඔබේ මගේ තිබෙනා වූ අපේම එන්නා වූ ඉන්හෙරන්ට් ගුඩ්නස් එකක්. එහෙම නැත්නම් අපේම තිබෙනා වූ යහපත්කමක්, එහෙම නැත්නම් ධර්මිෂ්ඨකමක්, අපේ තිබෙනා හොඳකමක් නිසා නොවේ. දැන් ඇතම් ආගම්වල තිබෙනවානේ අපිට යහපතක් වෙන්නේ අපේ කලින් ආත්මවල කරපු හොඳ වැඩ නිසා කියලා. එහෙම අදහසක් ආසියාතික ආගම්වල තියෙනවා. දැන් ඒකට වඩා ඉතාමත්ම වෙනස් දේව ධර්මයක් තමයි මේ పూర్වයෙන් තෝරා ගැනීමේ දේව ධර්මය කියලා කියන්නේ. දෙවියන් වහන්සේ ඇතම් මනුෂ්‍යයන්, ඇතම් පෞකාර මනුෂ්‍යයන් ගලවලා ඔවුන් දේව රාජ්‍යයට ඇතුල් කළ සදාකාලය ජීවනයට ඇතුල් කරන්නට දෙවියන් වහන්සේ අභිප්‍රාය කරලා තියෙනවා. නැත්නම් කලින් සිතා තිබෙනවා ඒ මනුෂ්‍යයන්ගේ කිසිම යහපත්කමක් නැති කල්හි, කිසිම යහපත් ක්‍රියාවක් නැති කල්හි, කිසිම ඔවුන්ගේ සුදුසුකමක් නැති කල්හි දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ස්වෛරී කැමැත්තෙන්, උන්වහන්සේගේ ප්‍රසන්නකමේ හැටියට, උන්වහන්සේගේම තීරණයක් නිසා කවුරුන්වත් හරියාකාරව දන්නේ නැති ඇයි දෙවියන් වහන්සේ අපිව තෝරාගත්තේ කියලා උන්වහන්සේගේම දිව්‍ය කැමැත්ත නිසා උන්වහන්සේ තෝරාගෙන තිබෙනවා. එහෙනම් ඒක තමයි పూర్ව තෝරා ගැනීමේ දේව ධර්මයට සරලව හැඳින්වුවොත් දෙන්න පුළුවන් ඩෙෆිනිෂන් එක. දැන් මේකට නව ගිවිසුමේ පසුබිමක් තිබෙනවාද? දැන් මේක නව ගිවිසුම් දේව ධර්මයක්. මේක පරණ ගිවිසුමේ දකින්න පුළුවන් දේව ධර්මයකට වඩා ඒකේ යම් පෙර සූදානමක් පරණ ගිවිසුමේ තිබෙනවා. නමුත් මේක ඉස්මතු වෙන්නේ නව ගිවිසුමේදී. නව ගිවිසුමේ තිබෙනවා මෙන්න මේ ආකාරයෙන් පසුබිමක්. මොකක්ද? අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් ක්‍රියා 13:48 පාවුල් සහ බානබස් දැන් පිසිදියා අන්තිෝකියේ ඒ පළාතේ සේවය කරනකොට මෙලෙස කියනවා. අන්‍ය ජාතිහු ඒ අසා සන්තෝෂව දෙවියන් වහන්සේගේ වචනයට ගෞරව කළෝය. සදාකාල ජීවනයේ ලැබීමට නියම කරන ලද සියල්ලෝ අදහගත්තෝය. මෙතන නව ගිවිසුම ඉතා සරල ලෙස අදහස් කරනවා, ඉතාමත් සරල ලෙස ප්‍රකාශ කරනවා සදාකාල ජීවනයට නියම කරන ලද අය ගලවනු ලබා ගත්තා, එහෙම නැත්නම් ඒ අය අදහගත්තා කියලා. ඒක නිකන් හරියට දෙවියන් වහන්සේගේ සරල ක්‍රියාවක් වගේ මේක. මේ දේව ධර්මයේ ඉතාමත් සරල ලෙස නිදහසේ ඇතුල් කරලා තියෙනවා. මේක තමයි සාමාන්‍ය පිළිවෙත හැටියට. අපි තව ටිකක් කියවලා බැලුවොත් එහෙම රෝම 8:28 ඉඳලා 30 දක්වා මෙලෙස කියනවා. තවද දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන්ට එනම් උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබුවන්ට සියලු දේම යහපත පිණිස එකට ක්‍රියා කරන බව අපි දනිමු. මක්නිසාද උන්වහන්සේ పూర్වයෙන් ඇඳින ගත්තවුන් තමන් වහන්සේගේ පුත්‍රයා බොහෝ සහෝදරයන් අතරේ කුළුඳුරාවන පිණිස ඒ පුත්‍රයාගේ ස්වරූපයට සමාන වෙන්න పూర్වයෙන් නියම කළසේක. పూర్වයෙන් නියම කළ උන්වහන්සේ කැඳවාගත්සේක. කැඳවාගත් උන්වහන්සේ ධර්මිෂ්ඨ කළසේක. ධර්මිෂ්ඨ කළය උන්වහන්සේ මහිමයට පැමුණුසේක. දැන් බලන්න මෙතන පැහැදිලිව පෞතුමා කියන උන්වහන්සේ අභිප්‍රාය කරා කලින්ම කොහෙත්ද මැවීමට ප්‍රථමයෙන් ඒ වගේම పూర్වයෙන් උන්වහන්සේ ඇඳින ගත්තා. ඒ කියන්නේ යම් පුද්ගලයෙක් ධර්මිෂ්ඨකමට උන්වහන්සේ ගෙන එනවා කියන එක උන්වහන්සේ పూర్වයෙන් උන්වහන්සේ එවැනි සබඳතාවයක ඔබත් මා දැක තිබෙනවා. ඔබත් මාත් එවැනි සබඳතාවයක් තුළ උන්වහන්සේ పూర్වයෙන් අඳුනාගෙන ඔබ මම ඉපදෙන්නටත් කලින් විශ්වමානත් කලින් උන්වහන්සේ పూర్වයෙන් නියම කරනවා මේ පුද්ගලයා මාත් සමග සදාකාලය ජීවනය තුළ ගත කරන්නට මම තීරණය කරනවා කියලා. ඒක දෙවියන් වහන්සේගේ ස්වෛරී තීරණයක්. දැන් මේකට මම කියන්නේ පරණ ගිවිසුමෙත් යම් පදනමක් තිබෙනවා කියලා. පරණ ගිවිසුමේ මේ තියෙන පදනම අපිට දකින්න පුළුවන් මෙන්න මේ ආකාරයට. කොහොමද? දැන් පරණ ගිවිසුමේ තිබුණා සිද්ධියක් පාවුල්තුමා රෝම 9:11-13 දක්වා මේ විෂය ගැන ඉගෙනීමේදී ගේන උදාහරණයක් ඇරෙන්න. කොහොමද? මේක කතා කරන්නේ යාකොබ් සහ ඒසව්ගේ ජීවිත සම්බන්ධයෙන්. ඒ තාක් දරුවන් නොයිපද යහපතවත් අයහපතවත් නොකර සිටි කල්හිද ක්‍රියා නිසා නොව කැදවන තන් වහන්සේ නිසා තෝරා ගැනීමේ ප්‍රකාරයට දෙවියන් වහන්සේගේ නියමයේ ස්ථිර වන පිණිස වැඩිමහල්ලා බාලයට සේවය කරේයි ඈට කියන ලද්දේ. එසේම මම යාකොබ්ට ප්‍රේම කළෙමි, ඒසව්ට අප්‍රිය වීමි ලියා තිබේ. දැන් මම කියන්නේ කිව්වේ පරණ ගිවිසුමේ යාකොබ් සහ ඒසව් ගැන කතා කිරීමේදී දෙවියන් වහන්සේ යාකොබ්ට ප්‍රේම වෙනවා. යාකොබ්ගේ කිසිම තිබුණා හොඳ ගතියක් නිසා නෙමෙයි. අපි දන්නවා යාකොබ් කියලා කියන්නේ කපටියෙක්, වංචාකාරයෙක්. නමුත් දෙවියන් වහන්සේ ඔහුව තෝරාගත්තා, ඒසව්ව තෝරාගත්තේ නැහැ.
දෙවියන් වහන්සේගේ යහපත්කම පෙන්වන්නට. පසු කාලෙක අපි දන්නවා යාකොබ් තමාගේ නපුරු මාර්ගය එහෙම නැත්නම් වංචාකාරී මාර්ග අතහැරලා ඔහු යහපත් භාවයට එනවා. ඔහු ධර්මිෂ්ඨ මිනිසෙක් වෙනවා. නමුත් දෙවියන් වහන්සේ තමන්ගේ ස්වෛරී තීරණයක් අරගෙන තමයි කිව්වේ මම යාකොබ්ට දයාව පෙන්වන්න නැත්නම් ආදරය කරනවා මම ඒසව්ට තරම් කැමති නැහැ කියලා. දැන් කාටවත් අහන්න බෑ. ඇයි දෙවියන් වහන්සේ එහෙම කරේ කියලා. ඒක දෙවියන් වහන්සේ විතරයි දන්නේ. දෙවියන් වහන්සේගේ මනස 100%ක් අපිට තේරෙන්නේ නැහැ. නමුත් උන්වහන්සේ එක දෙයක් කරා. ඒ තමයි බාලයා වැඩිහිටියා බාලයාට ප්‍රේම කරයි නැත්නම් වැඩිමහල් පුත්‍රයා බාල පුත්‍රයාට සේවය කරයි කියලා උන්වහන්සේගේ අභිප්‍රායක් කරා. ඒක උන්වහන්සේගේ ස්වයං අභිප්‍රායක්. දැන් ඒක පෞල්තුමා පදනම හැටියට ගේනවා නව කිව්සුමේ මේ දේව ධර්මයේ ගොඩනැගීමේදී. දැන් ඊශ්‍රායල් ජාතියේ ගැලවීම ගැන කතා කරනකොට පෞල්තුමා මේක මෙලෙසම කියනවා. රෝම පොතේ 11 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදයේ කියනවා ඊශ්‍රායල් සොයනදී ඔහු ලබා නොගත්තේ. තෝරාගනු ලැබුවන්ට ඒ ලැබුණේය සෙස්සෝ දැඩි කරනු ලැබූහ. දැන් පෞල්තුමා කියනවා ඊශ්‍රායල් ජාතිය තුලත් ඔවුන් ගැලවීම සොයද්දී තෝරාගනු ලැබුවන්ට හම්බ වුණා අනිත් අයගේ සිත් දැඩි කරනු ලැබුවා. දෙවියන් වහන්සේ විසින් ඔවුන්ට එම ගැලවීම ලබා ගන්නට නොහැකි වෙන පිණිස යම් ඔවුන්ගේ හදවත් දැඩි කිරීමකට ලක් කරා කියලා. දැන් මෙම අදහසම අපි දකිනවා පසු කාලිනව පෞල්තුමා මේ දේව ධර්මයේ ගෙනෙනකොට පාරාව ගැනත් කතා කරනවා. පාරාවගේ සිත් දැඩි කරා දෙවියන් වහන්සේ කියලා. ඒක අපි පස්සට සාකච්ඡා කරමු. දැන් එපිස 1:4 ඉඳලා 6 දක්වා මේ සම්බන්ධයෙන් තවත් වැඩිදුර මෙහෙම කියනවා. මොකද්ද? තමන් වහන්සේගේ කැමැත්තේ ප්‍රසන්නකමේ හැටියට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කර්ම කොටගෙන පුත්‍රයන් වීමට අප පෙර නියම කළසේක. දැන් මෙතන කියනවා දෙවියන් වහන්සේ තමන්ගේ කැමැත්තේ ප්‍රසන්නකම හැටියට තමන්ගේ කැමැත්තට අනුව තමන්ගේ ප්‍රසන්නකමට අනුව ක්‍රිස්තුස් වහන්සේ තුල අපිව පුත්‍රයන් වීමට පූර්වයෙන් නියම කරලා තිබෙනවා කියලා. ඒ වගේම 1 තෙසලෝනික 1:4 ඉඳලා 5 අපි කියවොත් තව ටිකක් මේ කාරණාව පැහැදිලි කරගන්න පුළුවන් තවත් ඇන්ගල් එකකින් තමයි එසේ දෙවියන් වහන්සේ ප්‍රේම කරනා වූ සහෝදරයනි උන්වහන්සේ ඔබ සැම තෝරාගත් බව අපි දනිමු. මක්නිසාද අපේ සුභාරංචිය ඔබ සැම වෙතට පැමුණුනේ වචනයෙන් පමණක් නොව බලයත් සුද්ධාත්මයත් බොහෝ නිසකමත් ඇතුවය. දැන් පෞල්තුමා කියනවා තෙසලෝනික සභාවේ ඇදලිවන්තයන්ට දෙවියන් වහන්සේගේ සුභාරංචිය උන්ට දේශනා කරපු වෙලාවේ උන්වහන්සේගේ බලවත් හාස්කම් සිද්ධ වෙලා සුද්ධාත්මයන් වහන්සේ ඕන් වෙතට ඇවිල්ලා සුද්ධාත්මයන් වහන්සේ උන්ට ගැලවීමේ අත්දැකීම නැත්නම් ඒ කන්වර්ෂන් එක්ස්පීරියන්ස් එක දීලා ඕන් නැවත උත්පාදනය කළා. ඕන්ට නිසකකම ඉතා හොඳින් මේ සුභාරංචිය ඇත්තයි මේක සත්‍යයි කියනවා මේ අවබෝධය ඕන්ට දුන්නේ උන්වහන්සේ ඕන කලින් පෙර නියම කරලා තිබුණු නිසා ගැලෙමු උදෙසා කියලා. එහෙමනම් ඔවුන් දෙවියන් වහන්සේ පූර්වයෙන් නිගමනය කරලා තිබුණු නිසා ගැලෙමු උදෙසා. එහෙම නැත්නම් ජීවනයේ උදෙසා සුභාරංචිය ප්‍රකාශ කරන වෙලාවේදී ඔවුන් ඒක පිළිගත්තා. එසේනම් සුභාරංචිය පිළිගැනීම ඇවිල්ලා වුණ පූර්වයෙන් නියම තෝරා ගැනීම සහතික කිරීමක් කියනා වූ කාරණාව පෞල්තුමා පැහැදිලි කරනවා. එහෙනම් අපිට එන්න තිබෙන නිගමනය තමයි දෙවියන් වහන්සේ නව ගිවිසුමේ මේ ධර්මයට අනුව ඇතම් අය ඔවුන්ගේ යහපත් ක්‍රියා හෝ වෙන යම් සුසුකමක් නිසා නොමුත් දෙවියන් වහන්සේ ඇතම් අයව තෝරලා තිබෙනවා උන්වහන්සේත් එක්ක සදාකාල ජීවනය ගත කරන පිරිස. ඒ සදාකාලයේ උන්වහන්සේත් එක්ක උන්වහන්සේ සමග සහභාගීකමින් සුද්ධවන්තයන් එක්ක එකතු වෙලා උන්වහන්සේත් එක්ක ඒ සමීප ප්‍රේමණීය සම්බන්ධතාවයක් තුල ගත කිරීම තීරණය කර තියෙනවා පෞකාරයන්ගෙන් කොටසක්ව. දැන් එහෙමනම් අපි බලන්න ඕනේ නව කිවිසුම තුල මෙම දේව ධර්මයේ දිහා අපි කොහොමද අපි බලන්න ඕනේ? ඇයි මේක දිහා අපි ඇයි අපිට මේක වැදගත් වෙන්නේ? අපි කොහොමද මේ උන්වහන්සේගේ පූර්ව තෝරා ගැනීම මේ ඩොක්ට්‍රින් එක නැත්තම් ඉගැන්වීම දිහා අපි බලන්න ඕනේ. දැන් ඒක ආකාර තුනකින් මම හිතන්නේ නව කිවිසුමේ අපිට හංගවා දෙනවා. පළවෙනි එක තමයි අපිට සැනසීමක් හැටියට. එහෙම නැත්නම් අපිව ධෛර්යමත් කර ගැනීම සනසා ගැනීම නැත්නම් දෙවියන් වහන්සේ විසින් අපිව සැනසීමේ ක්‍රමයක් ලෙස අපි බලන්න ඕනේ. දැන් රෝම 8:28 8:28 සිට 29 දක්වා මෙලෙස කියනවා. 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 8:28 සිට 29 දක්වා මෙලෙස කියනවා.
තවද දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන්ට එනම් උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබුවන්ට සියලු දේම යහපත පිණිස එකට ක්‍රියා කරන බව අපි දනිමු. මක්නිසාද උන්වහන්සේ పూర్වයෙන් ඇඳිනගත්තුන් තමන් වහන්සේගේ පුත්‍රයා බොහෝ සහෝදරන් අතරේ කුළුදලා වන පිණිස ඒ පුත්‍රයාගේ ස්වරූපයට සමාන වෙන්න పూర్වයෙන් නියම කළසේක. పూర్වයෙන් නියම කළොන් උන්වහන්සේ කැඳවාගත්සේක. කැඳවාගත්තුන් උන්වහන්සේ ධර්මිෂ්ඨ කළසේක. ධර්මිෂ්ඨ කළා උන්වහන්සේ මහිමයට පැමුණුසේක. එහෙනම් දෙවියන් වහන්සේ අපිට සැලසීමසයි. ඒ කියන්නේ උන්වහන්සේ పూర్වයෙන් පොළොව විශ්වය මවන්න කලින් උන්වහන්සේ අපිව අභිප්‍රාය කරලා අපිව ගලවන්න ඊට පස්සේ මේ පහුගිය මේ මෑත කාලේ මෑත ඉතිහාසෙදී එහෙම නැත්නම් මේ ලෝකයේ ආරම්භයේ ඉඳලා මේ කාලය වෙනතුරු උන්වහන්සේ අපිව කැඳවලා ඊට පස්සේ අපිව නියම කරලා ඊට පස්සේ අපිට කැඳවීම දීලා ඒ කැඳවීමට අපි ප්‍රතිචාර දක්වපුවාම අපි උන්වහන්සේව අඳුනගෙන සුභාරංචි කැඳවීමට සුභාරංචිට අපි ප්‍රතිචාර දක්වලා උන්වහන්සේ කැඳවීම අපි ලබාගෙන ඊට පස්සේ උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම අපි ලබාගෙන ඒ ධර්මිෂ්ඨකමත් එක්ක අපිව මහිමාන්විත කිරීමට එහෙම නැත්නම් අපිව උන්වහන්සේගේ පුත්‍රයාගේ සම්පූර්ණ ස්වරූපයට මාරු කිරීමට උන්වහන්සේ තීරණය කළා. එහෙනම් අතීතයේ ඈත අතීතයේ උන්වහන්සේ අපි ගැන යහපත් දේ කල්පනා කළා තියෙනවා. ඊළඟට මෑත අතීතයේදී උන්වහන්සේ අපි ගැන යහපත් දේවල් කතා කළා තියෙනවා. එහෙම ඒ වගේම අපේ අනාගතය ගැන උන්වහන්සේට යහපත් සැලැස්මක් තිබෙනවා. එසේනම් මේ කතුරයා කියනවා රෝම පොතේ එහෙනම් දැන් මේ වර්තමාන කාලයත් අපේ යහපතටයි උන්වහන්සේ තීරණය කළා තිබෙන්නේ. කොතරම් අනර්ග දේව ධර්මයක්ද. එහෙනම් මේ කාලේ එන්නව අභියෝග ප්‍රශ්නත් ඒවා එලෙස ඒවා දිහා කඩාවැටුණු හදවතකින් බලන්නේ නැතුව ඒවා දිහා යහපතක් ලෙස බලන්න කියලා තමයි අපිට මෙතෙන් දුගනන එකට හේතුව. උන්වහන්සේ අතීතයේත් යහපත වෙනුවෙන් අපි වෙනුවෙන් තීරණය කළා තියෙනවා. අපේ අනාගතයේත් යහපත තීරණය කළා තියෙනවා. එහෙනම් වර්තමානයේත් අපිට උන්වහන්සේ යහපතමයි සියල්ලම සුදුසු අපිට ලබා දී තිබෙන්නේ කියලා අපිව සනසවන්නට මේ పూర్ව තෝරා ගැනීමේ දේව ධර්මයේ පාවිච්චි කරනවා. ඒ වගේම දෙවෙනි කාරණාව තමයි මොනවාද අපිට උන්වහන්සේට ප්‍රශංසා කිරීමට එහෙම නැත්නම් උන්වහන්සේට ඉතා ගැඹුරෙන් নমස්කාර කිරීමට උපකාරයක් වෙන්න මේ දේව ධර්මයේ පාවිච්චි කරලා තිබෙනවා. එපිස 1 සිට 6 දක්වා 12 වෙනි පදයේත් මෙලෙස කියනවා. උන්වහන්සේ විසින් ප්‍රේමවන්තයන් වහන්සේ තුල අපිට නොමිලේ දුන්නා වූ තමන් වහන්සේගේ කරුණාවේ මහිමයේ ප්‍රශංසාව සඳහා තමන් වහන්සේගේ කැමැත්තේ ප්‍රසන්නකමේ හැටියට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කාරණ කොටගෙන පුත්‍රයන් වීමට අප පෙර නියම කළසේක. මොකටද නියම කළා තියෙන්නේ? අපිව පෙර නියම කළා තියෙන්නේ උන්වහන්සේගේ කරුණාවේ මහිමය ප්‍රශංසා කරන පිණිස. ඒ උන්වහන්සේගේ කරුණාවේ මහිමය ඒක ප්‍රශංසාවට ලක් කරන පිණිස. එසේ උනේ ක්‍රිස්තුස් වහන්සේ තුල පළමුවෙන් බලාපොරොත්තු වුණා වූ අප උන්වහන්සේගේ මහිමේ ප්‍රශංසාව සඳහා සිටන පිණිස කියලා 12 වෙනි පදේ කියනවා. එhmenan පැහැදිලි උන්වහන්සේ මේ අපිව పూర్වයෙන් තෝරාගෙන තියෙන්නේ උන්වහන්සේගේ කරුණාව කොතරම්ද, උන්වහන්සේගේ අනුග්‍රහය කොතරම්ද, උන්වහන්සේගේ ප්‍රේමය කොතරම්ද කියලා ඒ උන්වහන්සේගේ කරුණාවේ මහිමය අපගේ මුඛයන් තුලින් අපේ ජීවිත තුලින් උන්වහන්සේව ප්‍රශංසාවට ලක් කරන්න උන්වහන්සේගේ ඒ කරුණාවේ ගුණාංගය ගැන ප්‍රශංසාවට ලක් කරන්නට තමයි නිතින්ම අපිට මේ ඩොක්ට්‍රින් එක හරහා මේ තෝරා ගැනීමේ දේව ධර්මයේ හරහා අපිට ඉඩ සැලසන්නේ. තුන්වෙනිව මේක අපිට සුභාරංචිය උදෙසා අපිව දිරිමත් කරන්න භාවිතා කරලා තියෙනවා. කොහොමද ඒක කරලා තියෙන්නේ? 2 තිමෝති 2:9 සිට 10 දක්වා මෙලෙස කියනවා. ඒ සුභාරංචිය නිසා වර්ධකාරයෙකු මෙන් බැඳුම් යන දුක පවා විඳිමි. නමුත් දෙවියන් වහන්සේගේ වචනේ බැඳලා නැත. එබැවින් තෝරාගත් අයද ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ ඇත්තා වූ ගැලවීම සදාකාල තේජස් සමග ලබන පිණිස ඔවුන් නිසා සියල්ල ඉවසමි. පාවුල්තුමා කියනවා මම මේ සියලු දුක් කැහැට විඳින්නේ සුභාරංචිය කර්ම කොටගෙන උන්වහන්සේ සමග තේජස ලබන අය තෝරාගත් අය කලින් තෝරාගත් අය නිසා කියලා කියන්නේ පාවුල්තුමා කියන දෙයක් තමයි මේ සුභාරංචිය කියද්දී දෙවියන් වහන්සේ పూర్වයෙන් තෝරාගත් අයට ප්‍රතිචාර දක්වනවා. ඒ නිසා ඒ උන්වහන්සේ పూర్වයෙන් තෝරාගත් අයට සුභාරංචිය ළඟා වෙන පිණිස මං සෑම දුකක්ම විඳින්න ලෑස්ති කියලා එකකින් අදහස් කරන්නේ නම් මොකද්ද?
සුභාරංචියට අපිව උනන්දු කරන්න ඕනේ මේ පූර්ව තෝරා ගැනීම. ඒකට හේතුව අපි දන්නේ නැහැ කවුද දෙවියන් වහන්සේ උන්වහන්සේ සමග සදාකාල ජීවනය ගත කරන්න තෝරාගෙන තියෙන උන්වහන්සේ සමග තේජසට තෝරාගෙන තියෙන්නේ කියලා. ඒ නිසා අපි ඒ අයව එලිදරව්වට නම් අපි සුභාරංචිය ප්‍රකාශ කරන්න. අපි සුභාරංචිය ප්‍රකාශ කරද්දී ඒක අහලා පිළිගන්න. අපි කලින් තෙසලෝනික පොතේ දැක්කා පිළිගන්න අය තමයි එහෙනම් දෙවියන් වහන්සේ කලින් අභිප්‍රාය කළ තියෙන උන්වහන්සේ සමග ගැලවීමේ සබන්තාවයකට ඇතුල් වෙනවා කියලා. එහෙමනම් අපි නොදන්න නිසා කවුද ඒ පුද්ගලයෝ කියලා අපි විසින් සුභාරංචි අපි ප්‍රකාශ කරන්නට ඕනේ හැමෝටම එවිට දෙවියන් වහන්සේ තෝරාගත්තා වූ අය උන්වහන්සේ ඒ සබන්තාවයට ගෙනෙන පිණිස. එහෙමනම් සුභාරංචි උදෙසාත් ප්‍රශංසා කිරීම උදෙසාත් අපිවම සනසා ගැනීම උදෙසාත් මේ දේව ධර්මය භාවිතා කරලා තින අපිට ඒක දිහා එලෙස බලන්න පුළුවන්. දැන් එතකොට කවුරු කෙනෙක් අහයි දැන් මේ දේව ධර්මයට ඕන් ඔබ්ජෙක්ෂන්ස් දායි එහෙම නැත්නම් බාධාවක් දායි මේ විදිහට. දැන් මේක දැන් මේ දේව ධර්මයේ නිසා අපිට ඇත්තටම choice එකක් නෑ නේද ක්‍රිස්තුස් වහන්සේව පිළිගන්නද එපාද කියලා. ඒකට හේතුව මේක නිකන් ෆේටලිසම් වගේ. එහෙම නැත්නම් ඒ කියන්නේ දෛවය වගේ. එහෙම නැත්නම් දෛවය පිළිබඳව දෛවය කියනා වූ දේ වගේ. එහෙම නැත්නම් මේක නිකන් ඔටෝමැටික් දෙයක් නේද? ඒ කියන්නේ අපිට හරි තීරණයක් ගන්න බෑ නේද? අපිටම ස්වාධීන තීරණයක් ගන්න බෑ. මේක තීරණය කරලා තියෙනවා කලින් ඒ නිසා අපිට ගන්න වෙනවා කියලා. දැන් අපි තේරුම් ගන්න ඕනේ මේ දේව ධර්මයේ දෙවියන් වහන්සේ අභිප්‍රාය කරලා තියනවා කියන එක අදහස් කරන්නේ උන්වහන්සේ අපේ ෆ්‍රී විල් එක නැත්තම් ස්ව කැමැත්තට බාධා කරනවා කියලා. දැන් ස්ව කැමැත්ත මනුෂ්‍යයට දෙවියන් වහන්සේ දී තිබෙනවා. මේ ස්ව කැමැත්ත තුල අපිට මේ සේවිං ග්‍රේස් එකට නැත්නම් උන්වහන්සේ ගැලවීමේ මේ අනුග්‍රහයට ඇතුල් වෙන්න උන්වහන්සේ අපේ අත නමලා බල කරලා නැහැ මේ පූර්ව තෝරා ගැනීම තුල. උන්වහන්සේ අභිප්‍රාය කළා තියෙනවා උදාහරණයක් වශයෙන් මම අසංග මාව ගැලවෙන්න ඕනේ නැත්නම් මට දෙවියන් වහන්සේගේ අනුග්‍රහය ලැබිලා මම උන්වහන්සේ සමග සදාකාල ජීවිතයට ඇතුල් වෙන්න ඕනේ උන්වහන්සේගේ මහිමට ඇතුල් වෙන්න ඕනේ කියලා අභිප්‍රාය කළා තිබෙනවා. ක්‍රිස්තුස් වහන්සේගේ සුභාරංචිය උන්වහන්සේගේ පූජාව තුල. එතකොට හැබැයි උන්වහන්සේ මම බලෙන් මගේ හදවත හරවලා නැහැ. මම තමයි තීරණය ගන්නෙ මගේම ස්ව කැමැත්තෙන් මම ක්‍රිස්තුස් වහන්සේව තෝරා ගන්නවා. උන්වහන්සේගේ කුරුස පූජාව මම පිළිගන්නවා කියලා. ඒකට ඒ සම්බන්ධයෙන් මොනවද කියන්න තියෙන්නේ? දැන් කවුරු කෙනෙක් කියයි අපිට ඇබ්සලූට් එහෙම නැත්නම් සර්ව සම්පූර්ණ විල් එකක් එහෙමනම් අපිට නැහැ නේද කියලා. මම ඔබෙන් අහනවා මේ ප්‍රශ්නේ. අපි හැමෝම අපිටම ස්වාධීන කැමැත්තක් තිබෙනවද? එහෙම නැත්නම් අපි අවට පරිසරයේ බලපෑම නිසාද අපි ඕනම තීරණ ජීවිතේ ගන්නෙ? හොඳම උදාහරණේ අහස කළු කරොත් අපි කුඩයක් කරා යන්න තීරණය කරනවා. දැන් අහස කළු කරා කියලා අපිම කවුරු කෙනෙක් බලෙන් අපේ අත නමනවද කුඩයක් ගෙනියන්න නැහැ. අපිම තමයි තීරණය කරන්නේ නෑ මේ වහින්න වගේ නිසා මම කුඩයක් ගන්නවා. සමහරක් අය තීරණය කරනවා නෑ මම තෙමි හරි යනවා. මම තෙමිලා හරි මම දුවලා යනවා. මම කුඩයක් ගන්න. ඒක කාගේ තීරණයක්ද? ඒක ඒ පුද්ගලයාගේ ස්වයං තීරණයක්. ඒ නිසා මේ උන්වහන්සේගේ පූර්ව තෝරා ගැනීම අපේ ස්වයං තීරණ ගැනීමේ අයිතියට පටහැනි වන්නේ නැහැ. දැන් යම් පුද්ගලෙක් රෙස්ටොරන්ට් එකකට ගිහිල්ලා ෆ්‍රයිඩ් රයිස් එකක් කන්න තීරණය කරනවා. ඒක උදෙසා ඔහු බලනකොට ඔහු මෙනු කාඩ් එකේ දකිනවා ෆ්‍රයිඩ් රයිස් එකේ ලස්සන චිත්‍රයක්. එතකොට රූපයක්. එතකොට ඔහු ඒ රූපේ නිසා ඔහු ගන්න තීරණය කරනවා. දැන් මේ තීරණය ගන්නේ කවුද? ඒ තීරණය ගන්නේ අදාළ පුද්ගලයා තමන්ගේ ස්ව කැමැත්තෙන්. හැබැයි ඔහුට අවට පරිසරයකට ඉන්ෆ්ලුවන්ස් කරාද? ඔව්. ඒ නිසා මේ දේවදරමේදී අපි තේරුම් ගන්න ඕන දෙවියන් වහන්සේ අපිව බලෙන් අපේ හිත හරවන්නේ නැහැ. අපිම තමයි තීරණය ගන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ කුරුස පූජාව මම පිළිගන්නවා කියලා. හැබැයි දෙවියන් වහන්සේ අපිට තීරණය ගන්න අපේ හදවතට උන්වහන්සේට පුළුවන් බලපෑම් කරන්න එළියෙන් බාහිර සාධක තුල සුද්ධාත්මයන් වහන්සේට පුළුවන් අපේ හදවතට කතා කරන්නට අපිට ඒකේ තියෙන යහපත්කම පෙන්වා දෙන්නට. හැබැයි අපි තමයි අපිට කන්වික්ෂන් එක ගෙනෙන අපි පෞකාරයක කියන හැඟීම අපිට අවබෝධ කරගන්න. මොකද උගම් මිනිස්සු තමයි පෞකාරෝ කියලා තේරෙන්නේ නැහැ. එහෙනම් ඒ තමන් පෞකාරයක කියන හැඟීම තේරුම් අරගෙන මේ ක්‍රිස්තුස් වහන්සේ මගේ මා වෙනුවෙන් පූජා වුණා ඒ නිසා මම මේක ලබා ගන්න ඕනේ උන්වහන්සේගේ සමාව කියන ඒ හැඟීමට මට මගේ හදවත මොලොක් කරන්න මගේ හදවත කාරණා අවබෝධ කරලා දෙන්න පුළුවන්. හැබැයි ස්ටිල් තීරණය ගන්නෙ මම. ඒ වගේම බයිබලයේ කොහොමවත් කියලා නැහැ
මිනිස්සෙක් සම්පූර්ණයෙන්ම 100% ඇබ්සලූට් ෆ්‍රී විල් එකකින් තීරණයක් ගන්න ඕනේ කියලා බයිබලයේ කොහොමවත් කියලා නැහැ. හොඳම උදාහරණේ අපේ දරුවන්ට අපි යහපත් දේවල් කරන්න අපි ඉන්ෆ්ලුවන්ස් කරලා අපි පුහුණු කරලා තියෙනවා. දැන් යම්කිසි තත්වයකදී දරුවා හොඳ යහපත් සදාචාරාත්මක තීරණයක් ගන්නවද ඒ තත්ත්වය තුළ එහෙම නැත්නම් වැරදි තීරණයක් ගන්නවද කියන එක ඒ දරුවාගේ ස්වයං තීරණයක්. හැබැයි අපි යාගේ හදවතට හරි දේ දාලා තිබුණොත් එයා හැම වෙලාවෙම හරි හොඳ තීරණය ගන්නවා යහපත් තීරණය ගන්නවා. ඒ දරුවා තමයි තීරණය ගන්න. හැබැයි ඉන්ෆ්ලුවන්ස් එක අපි වටෙන් බලපෑම කරලා තිබෙනවා. ඒ නිසා පටහැනි වෙන්නේ නැහැ. ඒ වගේම තව කවුරු කෙනෙක් කියන්න පුළුවන් මේ ඩොක්ට්‍රින් එක හරහා අපිව රොබෝවරු නැත්තම් අපි පපට්ස්ලා හැටියටපත් වෙලා තියෙනව නේද දෙවියන් වහන්සේගේ රඟපෑම්ලි කියලා. නැහැ. එහෙම කියන එකෙන් අදහස් කරන්නේ අපිව මිනිස්සු නෙවෙයි අපිව මිනිස්සුන්ට පල්ලෙහා තලයකට ඒ අය දානවා. හැබැයි අපි තේරුම් ගන්න ඕනේ අපිට ෆ්‍රී විල් එකක් තියෙනවා. අපිට ස්වයං තීරණ ගැනීමේ අයිතියක් තියෙනවා. අපි මිනිසයන් අපි ගන්නා තීරණ හැම වෙලාවෙම ජෙනුයින් තීරණ. නැත්තම් අවංක තීරණ කියන එක අපි තේරුම් ගන්න ඕනේ. ඒ නිසා අපි දෙවියන් වහන්සේගේ ස්වරූපේ මවන ලද මැවිල්ල හැටියට අපිට හැම වෙලාවෙම දෙවියන් වහන්සේ තුල තිබෙන ස්වයං නිර්ණය ගැනීමේ අයිතියම අපි ළඟක් තියෙනවා. අපි හැම වෙලාවෙම ගන්නේ එවැනි තීරණයක් කියන එක අපි තේරුම් ගන්නට ඕනේ. අපි තීරණ ගන්නව හැම වෙලාවෙම. ඒ වගේම ඇතම අය කියන්න පුළුවන් මේ ඉලෙක්ෂන් එක එහෙම නැත්නම් උන්වහන්සේගේ තෝරා ගැනීම හරි අසාධාරණයි නේද? ඇතම් අයට උන්වහන්සේ සදාකාල ජීවනයේ ඇතුල් වෙන්න මඟ පාදනවා. ඇතම් අය සදාකාලික නීචකමට දානවා කියලා. එහෙම නැත්නම් සදාකාලික විනාශයට දානවා කියන එක කවුරු කෙනෙක් හිතන්න පුළුවන්. එතකොට මට කියන්න තියෙන රෝම 3:23 කියන අපි සියල්ලම පව් කොට දෙවියන් වහන්සේගේ මහිමෙන් හීනව සිටිති. අපි සියල්ලම පව් කරන නිසා අපි හැමෝටම දඬුවමක් තියෙනවා. හැම මිනිස්සයම පව් කරලා තිබෙන නිසා හැම මිනිස්සයටම දඬුවමක් තිබෙනවා. හැම මිනිස්සයම නීචකමට නැත්නම් විනාශයට තමයි කැප වෙලා තියෙන්නේ. එහෙමනම් උන්වහන්සේ සර්වසාධාරණ වෙන්න ඕන නම් අපි හැමෝටම ලැබෙන්න ඕනේ නිර්යයි විනාශයයි. ඒ නිසා මේක උන්වහන්සේගේ සර්වසාධාරණත්වය පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. සර්වසාධාරණත්වයෙන් එහා ගිය උන්වහන්සේගේ අනුග්‍රහය සහ උන්වහන්සේගේ කරුණාවේ මට්ටමක් තමයි පැතිකඩයක් තමයි මේ දේව ධර්මයෙන් අපිට කතා කරන්නේ. දැන් මෙතන කියනවා රෝම 9:20 ඉඳලා 24 දක්වා නමුත් අනේ මිනිස්ය දෙවියන් වහන්සේට විරුද්ධව උත්තර දෙන්නා වූ ඔබ කවුද? සාධන ලද දේ සෑදූ අයට ඔබ මා මේ ආකාරයෙන් සෑදුවේ මක්නිසාදයි කියයිද? එක මැටි පිටෙන් එක් භාජනයක් ගෞරවය පිණිසත් අනික අගෞරවය පිණිසත් සාදන්න කුම්භකාරට මැටි කෙරෙහි බලය නැද්ද? දෙවියන් වහන්සේ තමන්ගේ උදහස පෙන්වන්නටත් තමන්ගේ බලය ප්‍රකාශ කරන්නත් කැමැතිව විනාශයට සූදානම් කරන ලද උදහසේ භාජන ගැන බොහෝ ශාන්තියෙන් ඉවසා මහිමේ පිණිස పూర్වයෙන් තමන් වහන්සේ විසින් සූදානම් කරන ලද දයාවේ භාජන වූ යුදෙවරුන්ගෙන් පමණක් නොව අන්‍ය ජාතීන්ගෙන්ද කැඳවන ලද අප කෙරෙහි තමන් වහන්සේගේ මහිමේ සම්පත් ප්‍රකාශ කරන්න කැමතුසේක් නම් කිමෙක්ද? දැන් මෙතෙන්දී එනවා ඔබට පැහැදිලි නැති උන්වහන්සේම කුම්භකාරයෙකුට උන්වහන්සේ තීරණය කරනවා ගෞරව උත්සාහ භාජනයක් සාදන්න. ඒ වගේම අගෞරව උත්සාහ භාජනයක් සාදන්නට උන්වහන්සේගේ උදහස පෙන්වන්නට භාජනෙකුත් උන්වහන්සේගේ කරුණාව පෙන්වන්නට භාජනෙකුත් හදන්න තීරණය කරනවා. දැන් ඒක කාගේ අයිතියක්ද? ඒක කුම්භකාරයාගේ අයිතියක්. ඒ නිසා දැන් අපිට පැහැදිලි වෙන හැමනම් මෙතෙන්දී ඒ කුම්භකාරයාගේ ඒ ස්වයං කැමැත්තට අනුව උන්වහන්සේ එහෙනම් තීරණයක් කරලා තියෙනවා මම මේ භාජනය උදහසට ලක් කරනවා මේ භාජනය මම ගෞරව උත්සාහ තියා ගන්නවා කියලා. ඒ සම්බන්ධයෙන් කිසිම තර්කයක් අපිට ගෙනෙන්නට බෑ. ඒකට හේතුව මේ විනාශයට කැප වූ අපිව ගලවන එක උන්වහන්සේගේ අනුග්‍රහය උන්වහන්සේගේ කරුණාව දක්වනව පැතිකඩ. ඒ වගේම අපි කොහොමදත් දඬුවමට ලක් වෙච්ච ඒ දඬුවමට අපිව ලක් කරන එක උන්වහන්සේගේ යුක්තිය හා සාධාරණත්වය පෙන්වුම් කරන්න. ඒ නිසා අපි හැමෝම දඬුවම ලබන්න සුදුසු අය. ඇතැම් අය උන්වහන්සේ සදාකාලික ජීවනයට ගෙනෙන්න තීරණය කරගෙන පෙන්නන්නේ උන්වහන්සේගේ අනුග්‍රහය. අපිට ලැබෙන්න නැති යුතු නැති දෙයක් උන්වහන්සේ අප වෙනුවෙන් ලබා දෙන්න තීරණය කරලා තියෙන එක උන්වහන්සේගේ අනුග්‍රහය. අනිත් අතට විනාශය නැත්නම් සදාකාලික දඬුවමට ලක් කරන අය. ඒක අපිට ලැබිය යුතු දේ ලැබීමට සැලැස්වීම උන්වහන්සේගේ යුක්තිය හා සාධාරණත්වය උන්වහන්සේගේ පෙන්වා දෙනවා. ඒ නිසා ඒක කිසිම ලෙසකින්වත් අසාධාරණ නැහැ. ඒ වගේම
එහෙමනම් තවත් කෙනෙක්ට කියන්න පුළුවන් දැන් බයිබලයේ කියා තිබෙනවා නේද දෙවියන් වහන්සේ හැම පුද්ගලයාම ගලවනවා කියලා. උදාහරණයක් වශයෙන් එක තිමෝති 2:3-4 පද ටික අපි දැන් තව ටිකකින් කියමු. එහෙමනම් කොහොමද උන්වහන්සේ කැමැත්ත හැමෝම ගැලවෙන එක නම් ඇයි උන්වහන්සේ ඇතම් අය කොහොමද උන්වහන්සේ නිරයට යවන්න තීරණය කරන්න කියලා. 1 තිමෝති 2:3-4 මෙලෙස කියලා මෙය සියලු මිනිසයන් ගලවනු ලැබ සැබෑව දැන ගැනීමට පැමිණෙනවට අකමැති වූ මේ සියලු මිනිසයන් ගලවනු ලැබ සැබෑව දැන ගැනීමට පැමිණෙනවට කැමැති වූ අපගේ ගැලවුම්කාරයන් වන දෙවියන් වහන්සේ ඉදිරියේ යහපත්ව ප්‍රසන්නව තිබේ. එහෙනම් මේ වචනට අනුව හැම කෙනාම ගැලවෙන එක සැබෑව දැනගෙන ගැලවෙනවට දෙවියන් වහන්සේ කැමති නේද? උන්වහන්සේගේ හදවතේ තියෙනව නේද කියලා අහන්න පුළුවන්. ඒ වගේම 1 යොහන් 2:2 මෙලෙස කියන උන්වහන්සේ යේසුස් වහන්සේම 1 යොහන් 2:2 මෙන්න මෙලෙසත් කියනවා උන්වහන්සේ අපේ පෞදසා ශාන්තිකර පූජාවේ අපේ පෞදසා පමණක් නොව මුළු ලෝකයට උදෙසාය. මුළු ලෝකයේ උදෙසාම ක්‍රිස්තුස් වහන්සේ මැරුණා. එක්තරා සුළු පිරිසක් වෙනුවෙන් නෙමෙයි යේසුස් වහන්සේ මැරුණේ මුළු ලෝකයා වෙනුවෙන්. මොකද දෙවියන් වහන්සේගේ කැමැත්තත් මුළු ලෝකයාම ගැලවෙනවට. එහෙනම් කොහොමද උන්වහන්සේ ඇතැම් අයව විනාශයට උන්වහන්සේ තීරණය කළා තියෙන්නේ කියලා. දැන් අපි තේරුම් ගන්නට ඕනේ මේක උන්වහන්සේගේ තෝරාගෙන ගැලීමට තෝරාගෙන උන්වහන්සේගේ අනුග්‍රහය පිළිබඳ කාරණාවක්. හැබැයි ඊට වඩා ඉහළින් දේව ධර්මයක් තිබෙනවා. ඒ තමයි උන්වහන්සේ දෙවියන් වහන්සේට වැදගත්ම වෙන්නේ තමන් වහන්සේගේ ගෞරවය. දැන් මේ ඩොක්ට්‍රින් එක අපේ සම්ප්‍රදායේ සභාවන් වලට තමයි මේ ඩොක්ට්‍රින් එක වැදගත් වෙන්නේ. ඒකට හේතුව දෙවියන් වහන්සේගේ ඉහළම බලාපොරොත්තුව තමන්ගේම ගෞරවය. නැවතත් කියනවා දෙවියන් වහන්සේගේ ඉහළම බලාපොරොත්තුව නැත්නම් උන්වහන්සේගේ උසස්ම බලාපොරොත්තුව අපව ගැලවීමට වඩා උන්වහන්සේගේ උසස්ම බලාපොරොත්තුව තමන්ගේම මහිමය. උන්වහන්සේට උන්වහන්සේට වැදගත් වෙනවා නම් අපි උන්වහන්සේගේ දෙවියන් බවට පත් වෙනවා. නැත්නම් අපිව උන්වහන්සේට වඩා වැදගත් වෙනවා. එහෙම වුණොත් දෙවියන් වහන්සේ රූප නමස්කාර කරන්නෙක් බවට පත් වෙනවා. උන්වහන්සේට වැදගත් වෙන උන්වහන්සේගේ ගෞරවය. දැන් ඒ නිසා මේ සදාකාලිකව ජීවන උත්සාහ කැඳවනු ලැබුවන් තුලින් උන්වහන්සේගේ අනුග්‍රහයේ තිබෙනා වූ උන්වහන්සේගේ අනුග්‍රහය තුල උන්වහන්සේ ගෞරවයටපත් වෙනවා. ඇතැම් අයව සදාකාලික උන්ට ලැබිය යුතු දඬුවමට උන්න යැවීම තුල උන්වහන්සේගේ යුක්ති සාධාරණ සහ ධර්මිෂ්ඨකම කියන ওই කාරණා තුල උන්වහන්සේට ගෞරවයට ලක් වෙනවා. ඒ නිසා දෙවියන් වහන්සේට තමන් වහන්සේගේ ගෞරවය සියල්ලටම ඉහළින් තිබෙන නිසා ඒක කිසිසේත්ම බාධාවක් වෙන්නේ නැහැ. සියලු දෙනා ගලවන එක උන්වහන්සේගේ කැමැත්ත වුණාට ඒට ඉහළින් තිබෙනවා උන්වහන්සේට උන්වහන්සේගේම මහිමය දැකීමේ කැමැත්ත. මේක කාට හරි ටිකක් ඔෆෙන්ඩ් වෙන්න පුළුවන් මේ වචන මට කරන්න දෙයක් නැහැ. ඒකට හේතුව මේක තමයි දෙවියන් වහන්සේගේ වචනේ කියන්නේ. දෙවියන් වහන්සේ තමන්ගේ ගෞරවය ගැන සියල්ලට වඩා සිතනවා. ඒ නිසා විනාශයට කැප වූවන් ගලවීම තුළින් උන්වහන්සේගේ අනුග්‍රහය තුළින් උන්වහන්සේ ගෞරවයට මහිමයටපත් වෙනවා. අනිත් පැත්තෙන් විනාශයට කැපවුවන්ට ඒ විනාශය නැත්නම් දඬුවමට කැපවුවන්ට ඒ දඬුවම ලබා දීමෙන් උන්වහන්සේ මහිමයටපත් වෙනවා. කොහොමද? උන්වහන්සේගේම ධර්මිෂ්ඨකම යුක්තිය සාධාරණත්වය හරහා. ඒ නිසා අපි කලින් දැක්ක උන්වහන්සේට රෝම 9:20-24 දක්වා කුම්භකාරයාට තමන් කැමති දේ කරන්නට අයිතිය තියෙනවා. ඒ වගේම උන්වහන්සේගේ ප්‍රසන්නකම උන්වහන්සේට වැදගත් වෙනවා. ඒ වගේම උන්වහන්සේගේ මහිමය උන්වහන්සේට ඉතාමත් වැදගත් වෙනවා කියනම කාරණා. එහෙමනම් අපි බැලුවා මොකද්ද ඉතා සරලව උන්වහන්සේගේ පූර්ව තෝරා ගැනීමේ සදාකාල ජීවනය සඳහා උන්වහන්සේ සමග සදාකාලයේ ගත කිරීම සඳහා තෝරා ගන්නා අය පිළිබඳව තිබෙන ඩොක්ට්‍රින් එක. දැන් අපි බලමු මේකේම අනිත් පැත්ත ඉතාමත් කෙටියෙන් විනාඩි 30 බයිබල් පාසලේ ඇතැම් වෙලාවට විනාඩි 30ට වඩා වැඩි වෙන්නට පුළුවන්. දැන් ඊළඟ දේ තමයි උන්වහන්සේගේ රෙප්‍රොබේෂන් එහෙම නැත්නම් සදාකාලික නීචකමට දඬුවමට ශාපයට ලක් කරනා වූ දේව ධර්මය මොකද්ද? සාපය සඳහා ඉඩහැරීම යනු ලෝකයේ මැවීමට ප්‍රථමයෙන් දෙවිඳුන් විසින් ඇතැම් අය නොගැලවීමට ශෝකයේ යුක්තව තීරණය කිරීමයි. ඒ හරහා දෙවිඳුන් ඔවුන්ගේ පාපයන්ට දඬුවම් කිරීමට කැමැති වාසයේම දෙවිඳුන්ගේ යුක්තිය විදහා දැක්වීම යොදා ගනී. එකෙන් අදහස් කරන්න මොකක්ද නම් මේ නිර්වචනේ ලෝකේ මවන්න කලින්ම උන්වහන්සේ ඇතැම් අයව නොගැලවීමට උන්වහන්සේ අකමැත්තෙන් ශෝකයෙන් තීරණය කළා තියෙනවා. ඒ කෙසේ වුණත් උන්වහන්සේ ඒ අයට ලැබිය යුතු දඬුවමට උන් ලක් කරලා ඒ හරහා උන්වහන්සේගේ යුක්ති සාධාරණත්වය
ඊටම හොඳින් විශ්වයට ප්‍රකාශ කිරීමට අපිට ප්‍රකාශ කිරීමට සහ උන්වහන්සේම යුක්ති සාධාරණ බව පෙන්වීමට උන්වහන්සේ තීරණය කළා තිබෙනවා. දැන් අපි බලමු මේක කොහෙද තියෙන්නේ කියලා මේ අදහස. යූත් පොතේ 4 වෙනි පදයේ මෙලෙස කියනවා මක්නිසාද පුරාණ කාලයේදී මේ දඬුවමට නියම කොට තිබුවා වූද අභක්තික වූද අපගේ දෙවියන් වහන්සේගේ කරුණාව සල්ලාලකමට හරවා ගන්නා වූද අපගේ එකම අධිපතියා වූ ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේව එපා කරන්නා වූ මනුෂ්‍යයන් වගේක් රහසින් ඇතුළ සිටිති. මෙතන කියන යූත් පොතේ මේ දඬුවමට එහෙම නැත්නම් මේ කියන මෙතෙන්දී මේ කතා කරන දඬුවමට සදාකාලික නීචකමට දඬුවමට දෙවියන් වහන්සේ පූර්වෙන්ම කට්ටියක් ලෑස්ති කරලා තියෙනවා කියලා. ඒ අය තමයි පාපිෂ්‍යෝ මේ අය උන්වහන්සේ සල්ලාලාය නේද? ඒ වගේම උන්වහන්සේව එපා කරන ක්‍රිස්තුස් වහන්සේව එපා කරන ඇතැම් අය ඉන්නවා. ඒ අයට කලින් උන්වහන්සේ තීරණය කළා තියෙනවා කියන අදහස. ඒ වගේම රෝම 9:17 ඉඳලා 22 දක්වා මෙලෙස කියනවා මොකද්ද? මක්නිසාද ඔබ කෙරෙහි මාගේ බලය පෙන්වා මාගේ නාමය මුළු පොළොවේ ප්‍රකාශ වන පිණිස ඔබ නැගිටවීමේ ලියවිල්ලේ පාරාවට කියා තිබේ. මෙසේ උන්වහන්සේ කැමැති කෙනෙකුට දයාවනසේක කැමැති කෙනෙකු දැඩි කරනසේක. දැක්කද? දැන් පාරාව කියන බලවත් රජතුමා දෙවියන් වහන්සේ නැගිටෙව්වෙම දෙවියන් වහන්සේගේ මේ උන්වහන්සේගේ උදහස පෙන්වන පිණිස පාරාව බලවත් රජ කෙනෙක් හැටියට නැගිටලා ඔහු දෙවියන් වහන්සේගේ ජනතාවට විරුද්ධව ඔහු වැඩ කරා. ඒ සියල්ලදී දෙවියන් වහන්සේ ඔහු විනිශ්චය කළ පෙන්නවා මම ඇතැම් අයව දඬුවමට මම තීරණය කළා තියෙනවා. ඒක උන්වහන්සේගේ ඒ ඔහුට ලැබිය යුතු දඬුවම පාරාවට ලැබිය යුතු දඬුවම. මොකද ඔහු දැඩිව කරා ඔහු නපුරු මිනිසෙක්. ඒ නපුරුකමට දෙවියන් වහන්සේ ඔහුට දඬුවම ලබා දුන්නා කියනවා කාරණාව. දෙවියන් වහන්සේ තමන්ගේ උදහස පෙන්වන්නත් තමන්ගේ බලය ප්‍රකාශ කරන්නත් කැමැතිව විනාශයට සූදානම් කරලද උදහසේ වාජන ගැන බොහෝ ශාන්තියෙන් ඉවසා. එහෙනම් අපිට පැහැදිලිද උන්වහන්සේ විනාශයට සූදානම් කරපු අය ඉන්නවා. ඒ අය ස්වභාවයෙන්ම නපුරුයි. ඒ නපුරුකම නිසා ඔවුන්ට නපුරු දෙය ලැබෙනවා. නපුරු දෙයට දඬුවම ලැබෙනවා. එහෙමනම් ඇතම් කිතුණුවන්ට කියයි දෙවියන් වහන්සේ ප්‍රේමය කියා අපිට උගන්වනවා බයිබලයේ ලියා තිබෙනවා අපේ සතුරටත් ප්‍රේම කරන්න කියලා අපිට කියලා තියෙනවා. එහෙනම් කොහොමද උන්වහන්සේ මේ වගේ තීරණයක් ගත්තේ කියලා ලොකු ෂොක් එකක් නැත්තම් ලොකු කම්පනයක් තියෙන්න පුළුවන්. නමුත් අපිට ඒ කම්පණය නිසා දේව ධර්මය වෙනස් කිරීමේ හැරවීමේ අයිතියක් නැහැ. ඒ කම්පණය තිබුණත් අපි ඇත්ත ඇති සැටියෙන් සුද්ධ ලියවිල්ලේ උගන්වන දේ පිළිගැනීමට තරම් අපි යටත් වෙන්නට ඕනේ. යේසුස් වහන්සේ පවා මතෙව් පොතේ 11:25 ඉඳලා 26 දක්වා මේ දේව ධර්මය අපිට පෙන්වනවා. මොකද්ද ඒ ප්‍රස්තාවයේදී යේසුස් වහන්සේ උත්තර දෙමින් කියනසේ ස්වර්ගයටත් පොළොවටත් ස්වාමී පියාණනි ඔබ වහන්සේ ප්‍රඥාවන්තයන්ගෙන්ද තේරුම් ඇත්තන්ගෙන්ද මේ කාරණා සංගවා ලදරුවන්ට එළිදරව් කළ බැවින් ඔබට ස්තුති කරමි. එසේ පියාණනි මක්නිසාද ඒ ඔබගේ ඇස් සමුයේ ප්‍රසන්නදායක විය. අපට තේරෙන දේ නා යේසුස් වහන්සේම කියන ඇතම් මේ ව්‍යවස්ථාව දන්න පරිසයවරු සද්දිසියෝ ලියන්නෝ මේ අයට මේ දෙවියන් වහන්සේගේ ගැලවීම පිළිබඳ මේ තිබෙනා වූ ඥාන එළිදරව් කරන්නේ නැතුව ලදරු අයට ඒ කියන්නේ මේ පොඩි මිනිසයන්ට ඊතරම් බුද්ධියක් නැති අයට දෙවියන් වහන්සේ මේ කාලන එළිදරව් කළා ඕන්න ගලවන්න උන්වහන්සේ කැමති වුණා. නමුත් අන් අයට මේ ප්‍රඥාවන්තයන් ඇතම් අයගේ උන්වහන්සේ මේ කාරණා සංගවා කියලා. එහෙමනම් අපිට යේසුස් වහන්සේ පවා මේ දේව ධර්මය ප්‍රකාශ කරන අපිට බලා ගන්න පුළුවන්. දැන් මේ reprobation එක එහෙම නැත්නම් මේ සාපයට නැත්නම් විනිශ්චයට නියම කරන ලද අයගේ දේව ධර්මයෙන් පෙන්වන්නේ ඒක දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම නැත්නම් යුක්ති සහගත බව හරහා උන්වහන්සේගේ මහිමය පෙන්වන්නා වූ දෙයක්. රෝම 9:22 මෙලෙස කියනවා දෙවියන් වහන්සේ තමන් වහන්සේගේ උදහස පෙන්වන්නත් තමන්ගේ බලය ප්‍රකාශ කරන්නත් කැමැතිව විනාශයට සූදානම් කරන ලද උදහසේ වාජන ගැන බොහෝ ශාන්තියෙන් ඉවසා කියලා කොටසක් තියෙනවා. ඒ කියන්නේ මොකද එහෙනම් දැන් මේ අය කලින් අය ගැලවෙන්නේ කොහොමද? උන්වහන්සේගේ අනුග්‍රහය නිසා උන්වහන්සේ එය ගලවනවා. නමුත් ඔවුන් විනාශයට සුදුසුවාද? ඔව්. විනාශයට සුදුසු අය උන්වහන්සේගේ අනුග්‍රහය නිසා ගලවනවා. ඒ අයගේ හොඳකමක් නිසාද? නැහැ. ඒ අයගේ හොඳකමක් නිසා නෙමෙයි ගලවන්නේ උන්වහන්සේගේ කැමැත්ත නිසා. නමුත් දැන් මේ විනාශයට කැපවූ අය විනාශ වෙන්නේ කුමක් නිසාද? දෙවියන් වහන්සේ ඔවුන් විනාශ කරන්න බලෙන්ව නිරයට දානවද? නැහැ. ඒ අයගේම විනාශයට කලින් තීරණය කරපු එහෙම නැත්නම් දඬුවමට කලින් තීරණය කරපු අය සාපයට නීචකමට කලින් තීරණය කරපු අය දෙවියන් වහන්සේ ඒ අය තමන්ගේම සුව කැමැත්තෙන් තමයි පව් කරලා තිබෙන්නේ. ඔබත් මමත් පව් කරේ
අපේම තීරණ වලින් අපේම කැමතිනේ. ඉතින් අපිට ලැබිය යුතු දඬුවම අපිට ලැබෙනවා. ඒක දෙවියන් වහන්සේ දෙන්නේ අපිට ලැබිය යුතු දේ. ඒක උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම. මම එකයි කිව්වේ උන්වහන්සේගේ අනුග්‍රහය අපිට ලැබිය යුතු නැති දේ ලබා දෙනවා. උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම අපිට ලැබිය යුතු දේ ලැබෙන්න සලස්වනවා. ඒ තුල උන්වහන්සේගේ මහිමය පෙන්වන්නව එකක්. ඒ නිසා මේ ඉලෙක්ෂන් එකයි රෙප්‍රබේෂන් එකයි අතර එහෙම නැත්නම් සදාකාලික ජීවනයට තෝරා ගන්නවා නිසා සදාකාලික දනුවන තෝරා ගන්න අතර වෙනසක් තියෙනවා. ඒ තමයි මේ අය දෙවියන් වහන්සේගේ අනුග්‍රහය පෙන්නනවා, මේ අය දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම් පෙන්නනවා. මේ අය දෙවියන් වහන්සේ ගලවන උන්වහන්සේගේ කරුණාව අනුග්‍රහය නිසා මේ අය උන්වහන්සේ ගලවන් විනාශයට කැප කරන්නේ දඬුවමට කැප කරන්නේ නීචකමට කැප කරන්නේ ඒ අයගේම ක්‍රියාවන් නිසා. ඒ විතරක් නෙමෙයි මේකෙන් දෙවියන් වහන්සේගේ ගලවන ලබායකින් දෙවියන් වහන්සේගේ ප්‍රේමය උන්වහන්සේගේ දයාව උන්වහන්සේගේ අනුග්‍රහයට දෙස් දෙනවා. මේ අයට විනාශයට කැපුව අයට දෙවියන් වහන්සේ එක කරන්නේ උන්වහන්සේගේම හදවතේ ශෝකයෙන්. ඒකට හේතුව එලිදරව් සමාවෙන්න එසකියල් පොතේ 33 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදේ කියනවා පෞකාරය තමන්ගේ පාපය තුල විනාශ වෙන එක දෙවියන් වහන්සේ කැමති නැහැ කියලා. ඒ කියන්නේ යම් කිසි පුද්ගලයෙක් පෞකාරකමේ ඉඳලා පෞකාරකමේම නැසිලා ඒ මනුස්සයා නිරයට යන එකට දෙවියන් වහන්සේගේ කැමැත්තක් නැහැ. ඒ නිසා දෙවියන් වහන්සේ බොහොම සතුටෙන් නෙමෙයි මේ අයව නිරයට යොමු කරන්නේ සදාකාලික දඬුවමට විනිශ්චයට නතු කරන්නේ. බොහොම උන්වහන්සේ ශෝකයි පෞකාර ක්‍රියාවෙම ගිහිල්ලා විනාශ වෙනවට උන්වහන්සේ අකමැති. නමුත් ඒ අකමැතිකම උන්වහන්සේ ඒ ශෝකය දරා ගන්නවා. ඊට වඩා උන්වහන්සේගේ ගෞරවය ගැන උන්වහන්සේ සිතන නිසා ඒ තමයි ඔහුට ලැබිය යුතු දඬුවම ඔහුට ලබා දීම තුළින් උන්වහන්සේ තමන්ගේ යුක්ති සහගත බව මහිමයට පත් වෙන පිණිසයි උන්වහන්සේක කරන්නේ. එහෙමනම් අපිට මොනවද තිබෙන්නේ මේ දේව ධර්මයෙන් අපිට අදාළ කරගන්න? ඒ තමයි අපි තේරුම් ගන්න පළවෙනි එක මේ අපිව සදාකාල ජීවනයේ සදා పూర్වයෙන් තෝරා ගැනීම කරන්නේ උන්වහන්සේගේ ස්වෛරී කැමැත්ත නිසා මිසක් අපේ තියෙන යහපතක් හෝ ගුණවන්තකමක් නිසා නොවේ කියන එක අපි හැම වෙලාවෙම තේරුම් ගන්න ඕනේ. අපේ පින්වන්තකම නිසා, අපේ ලස්සන නිසා, අපේ වැදගත්කම නිසා, අපේ උගත්කම නිසා, අපි කරපු හොඳ වැඩ නිසා, අපේ පෙර ආත්මෙ පින් නිසා නෙමේ දෙවියන් වහන්සේගේ සුව කැමැත්තෙන් උන්වහන්සේගේ ප්‍රසන්නකමේ හැටියට. දෙවෙනි එක තමයි අපිට ඒ හරහා උන්වහන්සේට යටත් ලෙස ගෞරව ආදරෙන් සහ ස්තුතිපූර්වකව නමස්කාර කිරීමේ හදවතක් අපිට මේ තුලින් එන්න ඕන. ඒකට හේතුව අපිට ලැබිය යුතු නිරය විනාශේ නීචකම හැබැයි උන්වහන්සේ දයාව නිසා ඔබව මාව ගලවලා තිබෙනවා. ඒක අපිව නමස්කාරයට පොළඹවන්න ඕනේ. තුන්වෙනි කාරණාව තමයි හැම කෙනත් එක්කම සුභාරංචිය බෙදා ගන්න මේක අපිව යොමු කරන්න ඕනේ. ඒකට හේතුව අපි දන්නේ නැහැ මාත් එක්ක කතා කරන මේ මිනිස්සයා දෙවියන් වහන්සේ පූර්වයෙන් තීරණය කරලා තියෙනවද ගැලවෙන්නට කියලා. එහෙම දන්නේ නැති නිසා මම යාට සුභාරංචි කියන්න ඕනේ. කියද්දී දෙවියන් වහන්සේ පූර්වයෙන් අදහස් කරලා තියෙනවා නම් එයාව උන්වහන්සේ වෙතට ගන්නට උන්වහන්සේ යාගේ හදවත අරින්නට යම් විදියකින් උන්වහන්සේ සූදානම් කරලා තියෙන උලව අපසරිය. එවිට ඔහු ස්වයං තීරණයක් අරගෙන ඒකට තීරණය අරගයි උන්වහන්සේව අනුගමනය කරන්න ක්‍රිස්තුස් වහන්සේව තෝරා ගන්නට. ඒ වගේම අපිට හැම වෙලාවම අපිව උන්වහන්සේ මේ පූර්වෙන් තෝරාගත්තා කියන එක අපිවම සනස ගන්න. ඒ වගේම අපිට අපේ ජීවිතයේ අභියෝග වලින් යනකොට අපිව ශක්තිමත් කර ගැනීමට මේක උපකාරයක් වෙයි. ඒ වගේම අපේ අනාගතය ගැන ඊටමත් තහවුරුවක් ඇතිව විශ්වාසයෙන් බලන්නට මේ ඉගැන්වීම අපිට උගන්වනවා. මේ ඩොක්ට්‍රින් එක අපිට උගන්වන එකට හේතුව අපි දන්නවා දෙවියන් වහන්සේ අපිව තෝරාගත්තා නම් ඒ තෝරාගත්තේ විනාශයට නෙමෙයි සදාකාල ජීවනෙට මොන දේ තුලින් ගියත් අපිව සදාකාල ජීවනය තුල උන්වහන්සේ තියාගන්නවා කියන එක. එhmenan විනාඩි 30 බයිබල් පාසල අද ටිකක් වැඩිපුර ගියා. නමුත් ඔබට මා සුබ පතනවා ඔබට දෙවි පිහිටයි.